පිළිසඳර ආරම්භමු. මහවැලි කලාප ආශ්‍රිත ඇල්ලවේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමිය චන්ද්‍රා හේරත් මැතිණියකයි අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ආයුබෝවන් සුබදෑසනක් ඔබතුමියට. දැන් අද පිළිසඳර හෙට සිදුවන සුවිශේෂ කටයුත්තක් වෙනුවෙන් තමයි විශේෂයෙන් වෙන්වන්නේ කියන එකත් ආරම්භයේදීම සඳහන් කරන්නට ඕනේ. මොකද හෙට දිනේදී ඉඩම් ඔප්පු ලක්ෂයක් ප්‍රදානය කිරීමේ මහෝත්සවය වලවේ කලාපයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවන්නට ආරම්භ වන්නට නියමිතව තිබෙනවා. අපි එතනින්ම ලේකම්තුමිය ආරම්භ කරමු මේ වැඩපිළිවෙල පිළිබඳව ජනතාව දැනුම්මත් කරලා මේ ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීම අපිට විවිධ අවස්ථාවල විවිධ ආකාරවලින් මුණ ගැහිලා තියෙනවා. මේ ඔප්පු ලක්ෂයක් ප්‍රදානය කිරීමේ වැඩසටහනේ තියෙන විශේෂත්වය මොකක්ද? ඒ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? හෙට ගන්න ආරම්භය ආදී පිළිබඳව. ඇත්තටම කියන්න ඕනේ ඔප්පු පරිණාමයේම අපි කවදත් ලංකාව තුළ හැම ජනපදිකයකටම ඒ වගේම මහවැලි අධිකාරිය වගේම ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව මේ ආදි වශයෙන් රාජ්‍ය ආයතන වලින් ක්‍රියාත්මක කරනවා. නමුත් ඔබ දන්නවා ලංකාවේ ගොඩක් රජයේ ඉඩම් වල පදිංචි වෙලා ඉන්න පුද්ගලයන්ගේ නිරවුල් අයිතිය තාමත් නොලැබිච්ච දේවල් බොහෝමයක් තියෙනවා. මැසිවිලි නගනවා. ඒ යටතේ මහවැලි ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ ක්‍රියාත්මක කරන මහවැලි බල ප්‍රදේශයක් වශයෙන් විශේෂයෙන් ගැසට් කරන ලද කලාප 10ක් තියෙනවා. මේ කලාප 10 තුල අපි ඇත්තටම ගොවි ජනතාවට පදිංචිය සඳහාත් ඒ වගේම කෘෂිකාර්මික කටයුතු වී ගොවිතැන ආදී කටයුතු සඳහා ඉඩම් බෙදලා දීලා තියෙනවා. මේ බෙදලා දීලා පදිංචි කරන ලද ගොවි ජනතාවගේ ඉඩම් අයිතිය අවසාන වශයෙන් රජයේ ඉඩම් බැහැර කිරීමේ අවසාන බලධාරීත්වයේ තියෙන අතිගරු ජනාධිපතිතුමාගේ අතින් අත්සන් කරන ලද ලියවිල්ලක් ඔවුන්ට බාර දෙන්නාම තමයි ඔවුන්ගේ ඉඩමේ නීත්‍යානුකූල අයිතිය හමු වෙලා ඔවුන් සුරක්ෂිත වන්නේ. මේවා සමහර අවස්ථාවල කාලාන්තරයක් තිස්සේ විවිධ හේතු නිසා සමහර වෙලාවට තියෙන ප්‍රායෝගික අපහසුතාවයන් සහ ප්‍රමාදයන් නිසා මේවා කඩිනමින් ලබා දීලා ඉවර කරලා නැහැ. ඒ නිසා විශේෂයෙන්ම සෞභාග්‍ය දැක්ම ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව නිරවුල් ඉඩමක හිමිකම තහවුරු කිරීම යථාර්ථයක් කිරීම සඳහා අපි වැඩසටහනක් සැලසුම් කරගත්තා. තවදුරටත් මහවැලි කලාප මේ 10 ආශ්‍රිතව ඉඩම් වල නීත්‍යානුකූල අයිතිය ලියවිල්ලක් වශයෙන් ලබා නොගත් ජනතාව හඳුනගෙන ඔවුන්ට කඩිනමින් මේ ඉඩම් ඔප්පු ලබා දීම වැඩසටහන යටතේ රන්බිම ඔප්පු ලක්ෂයක් ලබා දීමේ කඩිනම් වැඩසටහනක් අපි ආරම්භ කළා. මේ වර්ෂයේ අවසාන වීමට ප්‍රථම මහවැලි කලාප 10 ආශ්‍රිතව ඉන්න අපේ මහවැලි ජනපදිකයින් නැත්නම් ගොවි ජනතාව වෙත ඔවුන්ගේ අයිතිය සුරක්ෂිත කරලා දීමේ රන්බිම ඔප්පු ලක්ෂය ලබා දීම වැඩසටහන තමයි ක්‍රියාත්මක කරන්නේ. ඒ වැඩසටහනේ මේ වෙනකොට අපි ක්‍රියාත්මක කරපු පළමු අදියරේ සකස් කරන ලද ඔප්පු ප්‍රමාණය 35000ක් අපි අවසන් කරලා තියෙනවා පළමු අදියර විදිහට. ඒකේ සමාරම්භක අවස්ථාව කලාප 10ම අපි ඒක බෙදලා දෙනවා වැඩසටහන අකණ්ඩව යද්දී. ඒකේ සමාරම්භක අවස්ථාව හෙට දිනේදී අතිගරු ජනාධිපතිතුමා ඒ වගේම ගරු අග්‍රාමාත්‍යතුමා ඇතුළු අපේ වාරිමාර්ග ඇමතුමා ආදී මැති ඇමතුමුන්ගේ ප්‍රධානත්වයෙන් ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේදී හෙට දින සංකේතවත් කිරීම නැත්නම් සමාරම්භක අවස්ථාව අපි සැලසුම් කරලා තියෙනවා ජනතා ඉතියට පැවරීම සඳහා. අපි දැන් මේ තිරේ දකින්නේ ඒ පිළිබඳව දැන්වීම රන්බිම ඔප්පු ලක්ෂයක් ප්‍රදානය කිරීමේ අවස්ථාව තමයි අපි දැක්කේ. ලේකම්තුමිය පැහැදිලි කරන අතරතුර තවදුරටත් දකින්නේ ඒ අවස්ථාව. දැන් මේ ඔප්පු ප්‍රදානය කෙරෙන්නේ මේ කලාප තුල කොච්චර කාලයක් පදිංචිව සිටි අයටද කියන කාරණාව බැලුවම සහ කොතරම් ප්‍රමාණයක් තව මේවා ලබන්නට ඉන්නවද ආදී සොයා බැලීම් වල ප්‍රගතිය කොහොමද? ඇත්තටම අපි මහවැලි කලාප 10 ආශ්‍රිතව ඔබ දන්නවා ශ්‍රී ලංකා මහවැලි ව්‍යාපාරයේ යටතේ මහවැලි මහ ජලාශ හදලා ඉන්පසුව ඔවුන් ඉඩම් අහිමි වන අයත් ඒ වගේම ශාස්ත්‍රීයකම කරන භූමි භාගය දෙහිඅත්ත කණ්ඩිය තඹුත්තේකම වගේ ප්‍රදේශ ගත්තාම අපි සංවර්ධන භූමි ප්‍රදේශ ලෙස හඳුනගෙන මේ අපේ විශේෂයෙන්ම ජලාශ වලට යට වෙච්ච පුද්ගලයෝ වගේම ඒගොල්ලන්ගේ ඉඩම් අහිමි වෙච්ච අය වගේම තවත් හඳුනා ගන්නා ගොවි ජනතාව පදිංචි කරනවා ඒ වගේ. නේවාසික කටයුතු සඳහා ඔවුන්ට ඉඩම් වෙන් කරලා දීලා ඒ වගේම කෘෂිකාර්මික ගොඩ ගොවිතැන සඳහා ඉඩම් බෙදලා දීලා ඒ වගේම වාරි කර්මාන්ත නැත්නම් මේ කෘෂිකර්මයේ වී ගොවිතැනට මඩ ගොවිතැනට අවශ්‍ය කරන කුඹුරු ටිකක් බෙදලා දීලා ඔවුන්ට අයිතිවාසිකම් ලබා දීලා ඔවුන්ව පදිංචි කරවලා වගා කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් ලබා දීලා තියෙනවා. ඒකේ අවසාන අයිතිය ලබා දෙන්න නම් ඔවුන්ගේ මේ පදිංචි කරන ලද ජනතාවට නැත්නම් මේ කෘෂිකර්මය සඳහා බෙදලා දුන්න ඉඩම් වලට අර නිවැරදිව රජයේ අනපනත් වලට අනුකූලව ඔවුන්ගේ තොරතුරු ටික අරගෙන ගොවි ජනතාවට නොමිලෙත් අපි මේ ඉඩම් ටික අවශ්‍ය ලියවිලි ටික ලබා දෙන්න අවශ්‍යයි.
මේක කාලාන්තරයක් තිස්සේ ක්‍රියාත්මක කරගෙන යනවා. මේකෙදී අර මෙහෙම කාලයක් පදිංචි වෙලා මෙච්චර කාලයක් කියන එක නෙමෙයි. රජයේ ඉඩම් මනපනත් වලට අනුව ඔවුන් සුදුසුකම් ලබනවා මේ ඉඩමට ඔවුන්ගේ තියෙන අර ආර්ථික තත්ත්වය සහ ඔවුන් කරන ලබන සංවර්ධන ක්‍රියාවලිය දිහා බලලා තමයි ඔප්පු ටික ලබා දීම කරන්නේ. මම ඔබතුමීගෙන් එහෙම ඇහුවේ දැන් අපි අහලා තියෙන කතාවක් තමයි වාර්තා වෙලා තියෙන කාරණා තමයි අවුරුදු ගණන් මේ භූමියේ පදිංචි වෙලා හිටියත් මෙච්චර කාලයකට ඒ භූමියේ ඔබතුමී කිව්වාගේ හිමිකම එයාට ලැබිලා නැහැ. රජයේ කාර්යාලවලට නිලධාරීන් බලධාරීන් ළඟට ගිහිල්ලා ඕනෑතරම් මේ රස්තියාදු වෙන්න වෙලා තියෙනවා. විශේෂයෙන් මේ වැඩපිළිවෙලදී එවන් අයට ප්‍රමුඛත්වය දීලාද සිද්ධ වෙන්නේ ඒ ආදී කාරණා අපි දැනුම්පත් විය යුතු නිසා. ඔව් ඇත්තටම මේ අපි පදිංචි කරන ලද ඒ වගේම පදිංචි වෙලා සංවර්ධනය කරලා තියෙන භූමි භාගය පරිසරයට හානියක් නොවන, රක්ෂිත වලට හානියක් නොවන භූමි භාගය ගොවි ජනතාව වෙත එහෙම ලැබලා දෙනවා. ඒ වගේම අපේ මේ මහවැලි කලාප තුල ඒ වගේම රටෙත් තියෙනවා රජයේ ආයතන පිටලා තියෙනෙත් මේ රජයේ ඉඩම් වල. ඒවා පරිහරණය සඳහා ඒ රජයේ ආයතන වලට අපි බාර දෙනවා. ඒ වගේම අපේ විහාරස්ථාන පිටවලා තියෙනවා. ඒ විහාරස්ථාන සඳහා අපි පූජා ඔප්පු පිරිනමනවා. හොඳයි මේ වැඩපිළිවෙල තුළ ඒ දේවල් සිද්ධ වෙනකොට දැන් මේ ඉඩම් ඔප්පු ලක්ෂයක් පිරිනැමීමේ මහෝත්සවයේ හෙට ආරම්භ වෙලා කොච්චර කාලයක් ඇතුළත මේ කටයුතු අවසන් කරන්නට බලාපොරොත්තු වෙනවද? ඉදිරි පියවරයන් මොනවාද? ඔව් ඇත්තටම අපේ මේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට ගැසට් කරන ලද මහවැලි විශේෂ බල ප්‍රදේශවල තුල අපි ලක්ෂ 4කට විතර ආසන්න ඉඩම් කට්ටි ප්‍රමාණයක් සාමාන්‍යයෙන් සඳහා වෙන් කරලා පදිංචි සඳහා වෙන් කරලා තියෙනවා. මේකෙන් 2,50,000කට ආසන්න ප්‍රමාණයකට අපි මේ වෙනකොට අවශ්‍ය කරන නීත්‍යානුකූල අයිතීන් ලබා දීලා තියෙනවා. ඒතර අපි මේ වර්ෂයේ සැලසුම් කරගත්තා. ඒකෙන් ලක්ෂයක් මේ දෙසැම්බර් 31ට කලින් ලක්ෂයක් දෙනාගේ ඉඩම් වල නීත්‍යානුකූල අයිති ටික පවර්ලා දීලා ඉවර කරලා තව දුරටත් ඉතුරු වෙන්නා වූ ශේෂය මේ මහවැලි බල ප්‍රදේශයේ සංවර්ධනය සඳහා වෙන් කරන ලද විශේෂිත ගැසට් කරන ලද මේ බල ප්‍රදේශයේ තවදුරටත් ඉතුරු වෙලා තියෙන නීත්‍යානුකූල අයිතිය ලබා නොදුන් අයට ලබන වර්ෂයේ මැද භාගයේ වෙනකොට මේ සියලුම ලියවිලි ටික අවසන් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ ලක්ෂයේ වැඩසටහන තුල මේ වෙනකොට පළවෙනි පියවර විදිහට අපි 35000ක් අවසන් කරලා මේ සමාරම්භක අවස්ථාවේදී බෙදා දෙන්න සූදානම්. ලේකම්තුනේ එකම දැන් අහන්න ඕනේ මේ වෙන විට පදිංචිව ඉන්න ඒ භූමියේ ප්‍රතිලාභ විඳින ඒ භූමිය ආස්වාදන ජනතාවට ඉස්සෙල්ලා මේ ඔප්පු ලබා දීම බොහොම පැහැදිලිව ඔබේ මේ පැහැදිලි කිරීම ඇතුලේ. ඉන් එහාට තවදුරටත් මේ ප්‍රදේශවල ජනතාව පදිංචි කරවීම සිද්ධ වෙනවාද? අලුතින් අය පදිංචි කිරීම අලුතින් ඔප්පු දීලා සිදු කරන්න පුළුවන්. අපි ඇත්තටම පළවෙනි පරම්පරාව දෙවෙනි පරම්පරාවෙන් පදිංචි කරලා තියෙනවා. තවදුරටත් අපේ තියෙනවා මේ පවුල් වල අපි දන්නවා මේක ස්වභාව ධර්මය අනුව ජන අනුපාතයෙන් වැඩි වෙලා යනවා. තුන්වෙනි පරම්පරාව තිබුණොත් අපේ තවදුරටත් තියෙනවා මහවැලි ප්‍රදේශවල තියෙනවා ශේෂ වෙච්ච භූමි භාග. ඒවා නේවාසික කටයුතු සඳහා සුදුසු ස්ථාන හඳුනාගෙන තවදුරටත් මේ ප්‍රදේශවල ඉන්න ගොවි ජනතාව ඉන්නවා නම් ඔවුන්ට ඉඩම් නැති පදිංචි වීම සඳහා අවශ්‍ය කරන භූමි භාග තියෙනවා. ඒවා සඳහා අද තියෙන ඉඩමේ තියෙන සීමාකාරී සාධකයක් සැලකිල්ලට අරගෙන පදිංචි වීම සඳහා අවම ඉඩම් මේකකයක් ලබා දීමේ වැඩසටහනත් මීට සමගාමීව හඳුනගෙන යනවා. ඒකදී අපි කියන්නට ඕන ඔබතුමා මේ විශේෂයෙන් මෙතෙන්දී මහවැලි කලාප තුල નિયમિત සැලැස්මකට අනුව තමයි මේ භූමි භාග වෙන් කරන්නේ මොන වගේ දේවල් වලටද මේවා යොදාගන්නේ කියලා. මොකද විශේෂයෙන්ම මහවැලි ව්‍යාපාරය ආරම්භ කරලා විශාල මුදල් සම්භාරයක් මේ ජලාශය වලට වියදම් කරලා මේ තුලින් රටට ඒකේ ආදායම නැත්තම් මේ අපි ආයෝජනය කරන මුදලට ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා තමයි වැඩසටහන් යන්නේ. කුෂිකාර්මික ඒ කියන්නේ වියලි කලාපයේ තමයි වැඩිපුර මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වෙන භූමි භාගයේ තියෙන්නේ. මේවා කුෂිකාර්මයටම නැඹුරු වෙච්ච ස්ථාන. ඒ නිසා අපේ දේශීය කුෂිකර්මාන්තයේ නංවා සීම සඳහා තමයි වැඩිපුර අපි මේකේ අවස්ථා නැත්නම් ඉඩ ප්‍රස්තාව විවර කරගන්නේ. එහිදී අපි දන්නවා සමහර භූ විෂමතා ලක්ෂණ අනුව සහ ඒ වගේම ජලය ලබා දීමේ සාධක අනුව බලනකොට පදිංචිය සඳහා සුදුසු මොනවද කියන එක අපේ සැලසුමේම තියෙනවා. ඒවා තියෙනවා යම් යම් ශේෂ කොටස්. මේ වෙනකොට අපි හඳුනගෙන තියෙනවා අපේ මහවැලි බල ප්‍රදේශවල ඉන්න ඉඩම් අහිමි තවදුරටත් පදිංචිය සඳහා අවශ්‍ය කරන ඉඩම් භූමි භාග මොනවද කියලා. ඒ වගේම පුද්ගලයෝ හඳුනගෙන තියෙනවා ඉඩම් කච්චේරි වලින් ඒ වගේ අවශ්‍යතාවනුත් අපි යනවා. ඒ වගේම අපි ඉදිරියට සැලසුම් කරනවා. අපි දන්නවා ඉඩම කියන එක සීමාකාරී සාධකයක්. ජනගහනය වැඩි වුණාට ඉඩම වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා අපි දැන් මේ තිරස් අතට යනවට වඩා අපි සැලසුම් කරගෙන යන්නේ නිවාස වුණත් අපි ඉදිරියේදී සිරස් අතට කොහොමද ඒ වගේම ඉහළ මාල හදාගෙන නැත්නම් අපේ
සහාධිපත්‍ය දේපල අනුව කොහොමද යන්නේ කියන එක පිළිබඳව ඒ වගේ ස්ථානවලදී විශේෂයෙන්ම නාගරික සංවර්ධන අධිකාරිය නිවාස අධිකාරියත් සම්බන්ධ කරගෙන නිවාස වැඩසටහන් ක්‍රියාත්මක කරන්නත් බලාපොරොත්තු වෙනවා. එහෙම වුණාම අපිට භූමිය කළමනාකරණය කරගන්න පහසු වෙනවා. නැත්නම් මේ සීමාකාරී සාධකය අපිට හරස් වෙන්නට පුළුවන්. හොඳයි. ඒ සමගම තවත් කාරණාවක් තියෙනවා මෙහිදී මේ අප මතු කරන දැන් මේ අපේ රටේ ආර්ථිකය මෙහෙවන්නේ මේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති මාලාව තුලදීත් රජයේ වැඩපිළිවෙල තුලදීත් අපනයන ආර්ථිකයක් කරා කියලායි සඳහන් කරන්නේ. එතකොට කෘෂි අපනයනය පිළිබඳව අපනයනයේ සඳහා කෘෂි භෝග නිෂ්පාදනය කිව්වහම ඊටාම වැදගත් සාධකයක් වෙනවා. දැන් මේ ව්‍යාප්ත කිරීම ඇතුලේ මේ විදිහට ඉන්න අයව එක පැත්තකින් මේක උත්තේජනයක් නෙමෙයි ලබා දෙන්නේ ඒ අයට ශක්තියක් තවදුරටත් ලබා දිනයට භූමියේ හිමිකම ලබා දීලා තවදුරටත් මේ ප්‍රදේශ අස්වද්දන්න මේ ප්‍රදේශයේ කෘෂි කර්මාන්තය කටයුතු දියුණු කරන්න මේ උප්පු ප්‍රධානයේ නොනැවතී ගන්න ඉදිරි ක්‍රියාමාර්ග ඔබ අනිකුත් වැඩපිළිවෙල පිළිබඳවත් මම හිතන්නේ මෙතෙන්දී කතා කරන එක වැදගත්. ඇත්තටම මම කියන්න අවශ්‍යයි මෙතෙන්දී අපි මහවැලි මහ සැලැස්මට අනුව සකස් කරන ලද මහා ජලාශවලදී සංවර්ධනය කරන භූමි භාගයේදී අපි රටේ විශේෂයෙන්ම කෘෂිකාර්මය දේශීය කෘෂිකර්මාන්තයේ නංවාලීම මතම මංවාලීමට අමතරව අපනයන කෘෂිකර්මාන්තයට යොමු වීමත් ජල විදුලි ඒ වගේ නිෂ්පාදන ඒ වගේ දේවල් තමයි මහවැලි ප්‍රදේශවල සිද්ධ වෙන්නේ. මේ කෘෂිකර්මාන්තය ගත්තොත් ඔබ දන්නවා අපි මේ පහුගිය වර්ෂයේ දෙක තුලත් අදටත් අපි මේ ලෝක වසංගතයත් එක්ක තමයි මේ අපි මුහුණ දීලා ඉන්නේ. ඒ නිසා අපි දන්නවා ආනයන අපනයන රටාවට තිබුණු බලපෑම් මොනවද කියලාත් අපි දන්නවා. ඒතර මේ වැඩිපුර අපේ ආර්ථික පුනර්ජීවන කමිටුවෙන් හඳුනාගත්ත ආනයනයේ සීමා කරන ලද භෝග ලැයිස්තුවක්. භෝග 17කට ආසන්න ප්‍රමාණයක් හඳුනගෙන තියෙනවා. එයින් මහවැලි බල ප්‍රදේශවලට භෝග වර්ග 8ක් හඳුන්වලා දීලා තියෙනවා. විශේෂයෙන්ම ලුණු, වියලි මිරිස්, කව්පි, මුං ඇට වගේ භෝග, ඒ වගේ රනිල භෝග අපේ මහවැලි ප්‍රදේශවලට ඉතාමත් උචිත වන කෘෂිකර්මයට උචිත වෙන භෝග ටික අපිට හඳුන්වලා දුන්නා. අපිට කියලා අපි ඒකෙදී උත්සාහ කරේ දේශීය වශයෙන් ස්වයං පෝෂිත වීම. මහවැලි බල ප්‍රදේශවලට පමණක් නෙමෙයි රටට අවශ්‍ය කරන මේ භෝග දේශීය වශයෙන් කොහොමද වැඩි කරලා අපිට අවශ්‍ය කරන පරිභෝජනයට අවශ්‍ය කරන සැපයීමට අවශ්‍ය කරන නැත්නම් මේ ඉල්ලුමට අවශ්‍ය කරන සැපයීම කොහොමද සපයන්නේ කියන එක තමයි අපි කල්පනා කරේ. ඒ නිසා තමයි වැඩසටහන් රාශියක් ගිය වර්ෂයේ පුරත් මේ වර්ෂයේ පුරත් අපි ක්‍රියාත්මක කරන්නේ. මොකද ඒකට උචිතම භූමි භාගය තමයි කෘෂිකර්මය නගා සිටුවන්නේ. හොඳ එකම දැන් මේ අපි ගෙවමින් ඉන්නේ අපි බලාපොරොත්තු වෙන තත්ත්වයෙන් කිව්වොත් එහෙම කොවිඩ් වල අවසාන භාගයේ කියමුකෝ අපි කැමති මේක පුළුවන් තරම් ඉක්මනින් අවසන් වෙනවා නම් රට ලෝකයේ නැවත යථා තත්ත්වයට පත් වෙනවා නම් කෙසේ වෙතත් පහුගිය කාලය බැලුවම අපි දැඩි ලෙස මේ වාසංගතයේ හිර වෙලා හිටියා. ඒ නිසා බොහෝ කටයුතු අඩාල වුණා. මේක මහවැලි කලාපවලට රටේ කෘෂිකර්මාන්තයට මේ සියල්ලටත් අදාළයි. එතකොට දැන් මේ අනිකුත් වැඩපිළිවෙළවල් ඒ තුල අනිවාර්යයෙන්ම අඩපණ වෙන්න ඇති. එහෙම නැත්නම් ප්‍රමාද වෙච්ච තියෙන්නට පුළුවන්. මේ 2022 නව වසරේ ඉඳලා සාමාන්‍ය අතට ක්‍රමානුකූලව රට හැරමින් තිබෙන වකවානුවක ඒ පිළිබඳව යොමු කර තිබෙන අවධානය මොන වගේද? ඔව් ඇත්තටම මම අර කියමින් හිටපු කාරණේට තව පොඩි ප්‍රමාණයක් එකතු කරලා මම කියන්න අවශ්‍යයි මේකටම බද්ධ කරලා මේ අපේ මහවැලි බල ප්‍රදේශවල මේ ගොවි ජනතාවට ඔප්පු ලබා දීලා ඔවුන්ට බෙන් කරන ලද භූමි භාගවල කෘෂිකර්මය දියුණු කරනවා වගේම අපි ඊට අමතරව අපි වාණිජ කෘෂිකර්මයටත් නැඹුරු වෙන්නට අවශ්‍යයි. අපි දන්නවා ගොඩක් වෙලාවට අපේ ගොවි මහත්මයාත්මීන්ට බොහෝ විට මුල් කාලයේදී අපි අක්කර 2.5ක් මුලින් අක්කර 5ක් ඊට පස්සේ දැන් තියෙන භූමියේ සාධක අනුව අක්කර 1.5 වෙලා ගොවිතැන සඳහා අක්කර නැත්නම් කෘෂිකර්මය සඳහා අක්කරයක් වගේ භූමියක් වෙන් කරත් මේ ඉඩම් වල ඵලදායීතාවය වැඩි කළ යුතුයි. අපි ඉඩම කියන එක සීමාකාරී සාධකයක් වගේම අපි බලන්නේ මේ ඉඩමේ නිෂ්පාදන ඵලදායීතාවය වැඩි කරන්න. ඒ තුලින් රටේ දේශීය නිෂ්පාදනට එනවා වගේම අපි දන්නවා අපේ රටේ අවශ්‍ය කරන සත්ව ආහාර ටික නිෂ්පාදනය කරගන්නට අවශ්‍යයි. ඒ වගේම අපේ අනිකුත් ආහාර අතිරේක ආහාර භෝග නිෂ්පාදනය කරගන්නට අවශ්‍යයි. මේ දෙකම ගත්තොත් මේ ගොවිතැනතාවට වෙන් කරලා තියෙන ඒගොල්ලන්ට අයිතිය ලබා දෙන ඔප්පු වලින් අයිතිය ලබා දෙන භූමි භාගයට අමතරව මහවැලි බල ප්‍රදේශවල අපි හඳුනාගෙන තියෙනවා වාණිජ කෘෂිකර්මාන්තය. අපි දන්නවා කෘෂිකර්මාන්තය දියුණු කරන්න නම් මේ පොඩි ප්‍රමාණ සමහරලාට මදි වෙනවා. ඒ නිසා අපි ආයෝජකින් අඳුනගෙන ඉඩම් වල අයිතිය ලබා දීමක් නොකර ඔවුන්ගේ වැඩ කටයුතු කරගෙන යාම සඳහා දේශීය නිෂ්පාදනයට දායකත්වය ලබා ගන්න වැඩ කටයුතු සූදානම් කරන ගමන් ඊට අමතරව ඇත්තටම අපි කියන්නට ඕනේ අපි ගොඩක් වෙලාවට මේ වර 2022 දී අපේ මහවැලි අධිකාරිය වැඩ කටයුතු සැලසුම් කරනකොට කෘෂිකර්මාන්තයට කොහොමද වැඩ කටයුතු කරන්න කියනකොට විශේෂයෙන් අපි බැලුවේ පෝෂණ අවශ්‍යතාවයත් එක්ක
ගොවි ජනතාවගේ නැත්නම් අපේ රටේ ජනතාවගේ පෝෂණ අවශ්‍යතාවයත් එක්ක ඔවුන් පදිංචි වෙලා ඉන්න බල ප්‍රදේශවලට අවශ්‍ය කරන්නා වූ වර්ග මොනවද? නිරෝගී පරපුරක් බිහි කරන්නට නම් පෝෂණ අවශ්‍යතාවය කියන එක ඉතා වැදගත්. හෙට දිනේට අපි නිරෝගී දරු පරපුරක් බිහි කරනවා නම් ඔවුන්ට අවශ්‍ය කරන පෝෂණ අවශ්‍යතාවයට අවශ්‍ය කරන ආහාර ටික ලබා දුන්නොත් තමයි ඔවුන් නිරෝගී පරපුරක් විදිහට හැදෙන්නේ. ඉතින් ඒව දිහා බලලා තමයි අපි තීරණය කළේ මේ ප්‍රදේශයට මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. විශේෂයෙන්ම දියර සත්ත්ව අපේ පසු සම්පත් පැත්තට ගිහිල්ලා දියර කිරි නිෂ්පාදනය, බිත්තර නිෂ්පාදනය කියන මෙන්න මේ වගේ දේවල් වලට මහවැලි අධිකාරිය 2022 වර්ෂයේදී මහා පරිමාණයෙන් අවධානය යොමු කරලා තියෙනවා. ඒ අනුව අපි හඳුනාගත්තා සත්ව ආහාර නිෂ්පාදනය කිරීම සඳහා විශේෂයෙන්ම තෘණ වගාව, ඒ වගේම බඩිරුඟු වගේ භෝගවලට අපේම සත්ත්ව පාලනය කරන ගොවි ජනතාවට ඉඩම් වල දැන් මේ ඔප්පු වැඩසටහනත් එක්ක සමගාමීව තමයි මේ කියන්නේ. ඒවා මුළුමනින්ම ඔවුන්ට ඉඩම් වශයෙන් බැහැර කිරීමක් කරන්නේ නැතුව ඔවුන්ට එදිනෙදා අවශ්‍ය කරන සත්වයන්ට අවශ්‍ය කරන ආහාර ටික නැත්නම් සත්ව ආහාර ටික හදාගන්න, තෘණ ටික හදාගන්න ඉඩම් පරිහරණ අයිතිය ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න අපි සැලසුම් කරලා තියෙනවා. උන්ට අවශ්‍ය කරන්නේ සත්වයන්ගේ ආහාර ටික ගිහිල්ලා තනකොළ ටික කපාගෙන ඇවිල්ලා ගෙදර ඉන්න සතාට දුන්නාම ගන්න දියර කිරි ප්‍රමාණය අපිට යම් කිසි ප්‍රමාණයකින් වැඩි කරගන්නට පුළුවන්. ඔබ කියන්නේ රක්ෂිත ආදී ප්‍රදේශවලින් පවා රක්ෂිත නෙමෙයි එහෙමනම් රක්ෂිත ජලාශ වලට බලපෑමක් නොවන, පරිසරයට බලපෑමක් නොවන අපි හඳුනාගෙන තියෙනවා කුඩා භූමි ප්‍රදේශ, ශේෂ වෙච්ච භූමි ප්‍රදේශ. මේ වගේ තෘණ වගාව වගේ දේවල් අපි ජනිත කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. දැන් මේ වෙලාවේ විවිධ ගැටලු තිබෙන බව කියවෙනවා. මේ භෝග නිෂ්පාදනයේ විවිධ ගැටලු. දැන් ඔබ මේ සත්ව ආහාර එහෙම ගැන කතා කළ නිසා දියර කිරි කර්මාන්තය ප්‍රවර්ධනය කරන්න යාමේදී අප මුහුණ පාන බරපතල ගැටලු කීපයක් මේ වෙලාවේ තිබෙන බව අපි හඳුනාගෙන තියෙනවා. එතකොට ඒවාට මුහුණ දෙමින් ඉදිරියට යාම කොහොමද මේ වෙලාවේ සිද්ධ වෙන්නේ කියන එකත් වැදගත්. අපි දන්නා තරමින් සත්ව ආහාර නිෂ්පාදනයේ බොහෝ අසීරුත ඇවිල්ලා තියෙනවා. මේ වෙලාවේ එය බලපානවා කර්මාන්තයට. අපි ඇත්තටම මහවැලි බල ප්‍රදේශවල විශේෂයෙන්ම මේකට අවශ්‍ය කරන භූමි භාගයන් හඳුනාගෙන ඔවුන්ට අවශ්‍ය කරන විශේෂයෙන් මම හිතන්නේ බඩිරුඟ ගාව ප්‍රචලිත කරලා තියෙනවා. ඒ වගේම තෘණ වගාව. අපි බොහෝ විට ඇලවේලි තියෙනවා. ඒ වගේ වතුර ප්‍රමාණ අපිට ලබා ගැනීම කියන්නේ හොඳ ජලය කියන්නේ තෙතමනේ තියෙන භූමි ප්‍රදේශ තියෙනවා. ඒ වගේම පශු සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුව, ඒ වගේම සමෘද්ධි දෙපාර්තමේන්තුව, ඒ වගේම පළාත් සෞඛ්‍ය සේවා පළාත් පශු සම්පත් දෙපාර්තමේන්තුව මේ වගේ දේවල් සම්බන්ධ වෙලා ඒ ප්‍රදේශවල ඉන්න දැනටමත් මේක අමුතුවෙන් නෙමෙයි. අපේ ප්‍රදේශවල ඉන්නවා විශේෂයෙන්ම සත්ත්ව පාලනය කරන අය. ඒක විධිමත් කිරීම තමයි අපි බලාපොරොත්තු වෙලා තියෙන්නේ. සමහර ලාවට අපි එළදෙනු අපි ඇති කරනවා, නමුත් කිරි ටික වෙලාවට ගන්නෙ නැහැ. ඒ වගේම ඔවුන්ට අවශ්‍ය කරන කොහොමද තව ලීටරයක් වැඩි කරගන්නේ? ගන්න සතාගෙන් තව කොහොමද කිරි ලීටරයක් වැඩි කරගන්නේ? සමහරට ඔවුන්ට සෙවණක් අවශ්‍ය වෙනවා. ඔවුන්ට වෙලාවට වතුර ටික දෙන්නට ඕනේ. වෙලාවට අවශ්‍ය කරන ඔවුන්ට ඕන විදිහට පෝෂණය ලබා දීම සඳහා අවශ්‍ය කරන තනකොළ ටික දෙන්න ඕනේ. ඒ නිසා අපි අපේ වෙනමම තියෙනවා මහවැලි අධිකාරියේ පශු සම්පත් අංශයක්. ඒකට වෙනමම නිලධාරි කාණ්ඩයක් ඉන්නවා. අධ්‍යක්ෂකවරයෙක් අපිට ඉන්නවා. ඒ වගේම තව නිලධාරි කාණ්ඩයක් ඉන්නවා. ඒ නිලධාරි කොට්ටාශ වශයෙන් ගත්තත් එහෙම නැත්නම් කලාපයේ ගත්තත් නිලධාරි කාණ්ඩයක් ඉන්නවා. ඔවුන්ව දැනුවත් කරමින් පුහුණු කරමින් විශේෂයෙන්ම පශු සම්පත් අපේ ඉන්න වෛද්‍යවරුත් එක්ක සම්බන්ධ වෙලා දෙපාර්තමේන්තුවත් එක්ක සම්බන්ධ වෙලා මේ වැඩසටහන ක්‍රියාත්මක කරගෙන යනවා. ඔව්. මේ මූල්‍ය වගේම අනිකුත් සාධක සපුරනවා වගේම දැන් ওই කාරණාවෙන් මට හැඟුණා මේ ඒ අයව දැනුම්පත් කිරීමත් වැදගත් වෙන කාරණාවක්. මෙතනදී ඒ වැඩසටහන් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? ඒක ඇත්තටම මෙහෙමයි. අපේ මහවැලි කලාප ගත්තොත් නේවාසික කලාප කාර්යාලය තියෙනවා 10ක් තියෙනවා. එවුන්ගේ කොට්ටාශ කාර්යාල තියෙනවා. ඒ වගේම ඒකක කළමනාකරුවන් ඉන්නවා. ඒ යටතේ ඉන්නවා අපේ සත්ත්ව පාලන සහකාරවරුන්. ඒ අය ඉන්නවා ශේෂ්ඨ සහකාරවරුන් ඉන්නවා. අපේ ඒකකයක් ගත්තාම ග්‍රාම නිලධාරි වසම් 2-3ක් වගේ තමයි තියෙන්නේ. මේ ඒකකයේ ඉන්න නිලධාරි මහතුරු, ශේෂ්ඨ නිලධාරි මහතුරු නිලන්තරයෙන් අපි ඔවුන්ව දැනුවත් කරමින් යනවා. මේ ඔප්පු වැඩසටහන ක්‍රියාත්මක කරන විශේෂයෙන්ම ඉඩම් කච්චේරි වැඩසටහන ක්‍රියාත්මක කරනකොටත් අපි මේක කණ්ඩායමක් විදිහට තමයි කරගෙන යන්නේ. මේ සියලු නිලධාරීන් හමු වෙන නිසා ඉඩමේ අයිතිය ගන්න ආපු පුද්ගලයාටත් ඒ වෙලාවෙම අපි කියලා දෙනවා මේක කරන්නේ කොහොමද කියලා. ඒ වගේ ඒකාබද්ධ වැඩසටහනක් තුල ඔවුන්ගේ අයිතිය, ඒ කියන්නේ ඉඩමේ අයිතිය මේ හෙට දිනේදී පටන් ගන්නා වැඩසටහනෙන් සහතික වෙනවා වගේම ඔවුන්ගේ කුෂිකර්මාන්තය සත්ත්ව පාලනය දියුණු කර ගන්නවා වගේම අපි ඔවුන්ගේ පවුලේ ආදායම තව දුරටත් වැඩි කරමින් හෙට දිනේ ඔවුන්ගේ ජීවිතය සුරක්ෂිත කිරීම සඳහා කුෂිකර්මයෙන් පමණක් නෙමෙයි, සත්ත්ව පාලනයෙන් පමණක් නෙමෙයි, අනිකුත් ඔවුන්ගේ ස්වයං රැකියාවක් සඳහා ආධාරයක් අවශ්‍ය නම්, පුහුණුවක් අවශ්‍ය නම් ඒ වැඩසටහනත් එක්ක තමයි ඒකාබද්ධ වූ
සංවර්ධන ප්‍රවේශයක් තුලින් තමයි අපේ මහවැලි අධිකාරිය නැත්නම් මහවැලි බල ප්‍රදේශවල ඉන්න ගොවි ජනතාවගේ ජීවිතය සුරක්ෂිත කිරීම සඳහා වැඩසටහන ක්‍රියාත්මක කරන්න. හොඳයි අපි තවදුරටත් සාකච්ඡා කරමු ලේකම්තුමිය එක්ක ඊට පෙර කෙටි විරාමයක්. යලිත අපි සාකච්ඡාව ආරම්භ කරමු. මහවැලි කලාප ආශ්‍රිත එළවලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමිය චන්ද්‍රා හේරත් මැතිණියයි මේ කතා කරමින් ඉන්නේ. අපි මීට පෙර හමු අවස්ථාවලදීත් අවධානය යොමු කළ කාරණාවක් ගැනයි මම ඔබෙන් දැන් අහන්න යන්නේ. ගෙබතු වගා ව්‍යාපෘති පිළිබඳව අපි අවසාන සාකච්ඡාවේ මීට මාස කිහිපයකට පෙර ආතුව ඒ පිළිබඳව සාකච්ඡා වුණා. ඒවා ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? මොකද මේ ප්‍රශ්න නැවත අහන්න හේතුවක් විශේෂයෙන්ම මේ දවස්වල රටේ තත්ත්වය ගත්තම බොහෝ දේවල් අඩාල වෙලා කියලා තමයි කියවෙන්නේ. බොහෝ දේවල් වලට බලපෑම් එල්ල වෙලා කියලා තියෙනවා. ඉතින් මේ සියල්ල මහවැලි කලාපයටත් අපිට වෙන්කොට දක්වන්න පුළුවන් කමක් නැහැ. ඒ බලපෑම මහවැලි කලාපයට කොහොමද? ඒ අතරේ මේ ව්‍යාපෘති ක්‍රියාත්මක වීම කොහොමද සිද්ධ වෙන්නේ? ඇත්තටම අපි ගෙවතු වගා වැඩසටහන අපි ගිය වර්ෂයේත් කරගෙන ගියා. මේ වර්ෂයේත් අපි සැලසුම් කරලා තියෙන්නේ අපේ මහවැලි කලාප 10 ආශ්‍රිතව ගෙවතු ලක්ෂ 2ක්. විවිධ ප්‍රමාණවල වලින් පොඩි නාගරික ප්‍රමාණකුත් තියෙනවා අපිට ගෙවතු ලක්ෂ 2ක් වැඩසටහන. ඒ වැඩසටහන ඊටාම අපි ක්‍රමවත්ව සැලසුම් සහගතව සකස් කරලා තියෙනවා. සියලුම දෙනාගේ විස්තර ඇතුළත් කරමින් ඔවුන්ට අවශ්‍ය කරන බීජ ලබා දීම, පැල ලබා දීම සහ උණුකුත් අවශ්‍ය කරන පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා රජයේ අරයි යන වැඩපිළිවෙලට විශේෂයෙන්ම ගෙවතු වැඩසටහන මම හිතන්නේ ළඟදීම අපේ ලංකාව පුරා ආරම්භ කරනවා. ඊට සමගාමීව මේ වෙනකොට මහවැලි කලාප ආශ්‍රිතව ගෙවතු ලක්ෂ 2කට අවශ්‍ය කරන සියලු නිලධාරීන් කියන්නේ ගොවි මහත්තුරු අපි හඳුනාගෙන උන්ව දැනුවත් කරමින් වැඩසටහන යනවා. මේක ඇත්තටම ඉතාම මම හිතන්නේ අත්‍යවශ්‍ය කවදත් රටේ ක්‍රියාත්මක වුණත් විධිවත්ම සැලසුම් සහගතව මේවා අපි කරගෙන යන්න බලාපොරොත්තු වුණා. ගිය වර්ෂෙත් අපි කළා. මේක තමයි අපි කරගත යුතු හොඳම දේ කියලා මම විශ්වාස කරනවා. මාත් කාන්තාවක් ගෘහණියක් විදිහට විශේෂයෙන්ම අපි වැඩිපුර මහවැලි අධිකාරී භූමි ප්‍රදේශවල තුල අපි කාන්තාවන් තමයි මේකට විශාල වශයෙන් නැඹුරු කරන්න බලාපොරොත්තු වෙන්නේ. තමන්ගේ ගෙදර වත්තේම තමන්ට අවශ්‍ය කරන දේවල් ටික සපයාගත හැකි, වගා කරගත හැකි දේවල් කළමනාකරණය කරගත්තොත් නැත්නම් වගා කරගත්තොත් අපිට එදිනෙදා අවශ්‍ය කරන භෝග ටික අපිට විශේෂයෙන්ම එළවලු පළතුරු වලින් සකස් කරගත හැකි ටික තමන්ගේ ඉඩමේ වැවෙන ටික කරගත්තොත් අපේ ආර්ථිකයට නැත්නම් අපේ එදිනෙදා ජීවිතයට තමන්ගේ වියදම් දැරීමේදී තමන්ගේ මුදල් පසුම්බියට මේක ඉතාම වාසියක් වෙනවා. උදාහරණයක් විදිහට අපි දන්නවා අපේ දරුවන්ට වුණත් ස්වභාවිකව සකස් කරගන්න එළවලු පළතුරු ටික දෙන්න පුළුවන් නම් නිරෝගීවත් පරපුරක් බිහි කරගන්නට හැකියාව ලැබෙනවා. ඒ තුලින් තමන්ගේ වියදම් සීමා කරගන්නට පුළුවන්. ගොඩක් වෙලාවට රෝගවලට බෝවීම සඳහාත් මම හිතන්නේ ආහාර කියන එක ඉතාම වැදගත්. අපිට අවශ්‍ය කරන ගොටුකොළ ටික, මුකුණු වෑන ටික, ඒ වගේම කරපිංචා ටික, ඒ වගේම අපිට බොංචි පළ ටිකක් හදාගන්න, මිරිස් ගස් 2-3ක් හදාගත්තා, 3-4ක් හදාගත්තා තමන්ට අවශ්‍ය කරන කෙසෙල් ගහ හදාගත්තොත් තමන්ට අවශ්‍ය කරන පළතුරු ටික. ඒ වගේ තමන්ට එදිනෙදා අවශ්‍ය කරන පළතුරු සහ එළවලු වර්ග ටික, පලා ටික ගෙවත්තෙම හදාගන්න පුළුවන් නම් මං හිතන්නේ අපේ ගෙවල් වල තියෙන තමන්ගේ අනිකුත් තමන්ගේ ආයෝජන අවශ්‍යතාවයන් වලට මුදල් වෙන් කරගන්න ලේසි වෙනවා. තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපනයට වෙන් කරගන්න ලේසි වෙනවා ආහාර ටික. ඒ නිසා අපි වැඩිපුර මහවැලි බල ප්‍රදේශවල කාන්තාවන් ගොඩක් වැඩිපුර මුල් කරගෙන තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. මේක මහා පරිමාණයෙන් නෙමෙයි. තමන්ගේ එදිනෙදා අවශ්‍ය කරන ගෙදරට අවශ්‍ය කරන තමන්ගේ නැත්නම් කුටුම්බයට අවශ්‍ය කරන එළවලු පළතුරු ටික මෙතනින් සකස් කරගත්තොත් මේක හැදෙනකොට සමස්තයක් වශයෙන් තමන්ගේ ප්‍රදේශවලට අවශ්‍ය කරන අවශ්‍යතාවය සැපිරෙනවා නම් අතිරික්තයක් තිබුණොත් අපිට පුළුවන් වෙළඳපළට යවන්න. එහෙම වුණොත් අපි දන්න පහුගිය කොරෝනා වසංගතයේ ගත්තත් අපි මේකට මම හිතන්නේ වැඩි නැඹුරුතාවයක් හැමෝම දැක්කුවා. බහුතරයක් ගෙදර ඉන්න අවස්ථාවල තමන්ගේ වත්තට නැත්තම් බැස්සා. නාගරික බල ප්‍රදේශවල මම දැක්කා දුටුවා අපි හැමෝම දැක්කා. පෝච්චිය හරි මේක හදාගන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මම හිතන්නේ මේ ගෙවතු වැඩසටහන කියන එක අපි සියලු දා බද්ධ විය යුතුයි. අපිට මේක ඉතා සාර්ථකව ක්‍රියාත්මක කරගන්න පුළුවන් නම් අපේ එදිනෙදා තමන්ගේ ගෙදර වියදම කළමනාකරණය කරගන්නට පුළුවන් වගේම තමන්ට විශ්වාසයෙන් තමන්ගේ එළවලු පළතුරු ටික තමන්ගේ විශ්වාසයෙන් අපිට ආහාරයට ගන්න පුළුවන්. ඒ වගේ අපතේ යෑම අඩු වෙනවා. ඒ වගේම නිරෝගී පරපුරක් සකස් කරගන්නට නම් වසවිසෙන් තොර ආහාරයක් සකස් කරගන්නට ඒක ප්‍රයෝජනවත් වෙන නිසා අපි මෙවරත් සැලසුම් සහගතව ගිය වර්ෂයටත් වඩා තවත් වැඩිපුර අවධානය යොමු කරමින්
මේ ගෙවතු වැඩසටහන ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කටයුතු සැලසුම් කරගෙන යනවා. ඔව් ගෙවතු වගාව කියන අපිට නුහුරුණු පුරුදු දෙයක් නෙමෙයි. නමුත් ඒ ජාතික වැඩසටහනක් විදියට විධිමත්ව තවදුරටත් ඉදිරියට ගෙන යාම මේ යටතේ සිදු වෙනවා. තවත් අපිට තියෙන කෙටි කාලයක්. නමුත් මේ කාරණා දෙකක් තියෙනවා ඔබෙන් විමසන්නට ඕනේ. පහුගිය දවස්වල අපි දැක්ක තවත් කාරණාවක් තමයි ප්‍රවෘත්ති වාර්තා තුලත් තිබුණා. අපේ මිරිදී මත්ස්‍ය කර්මාන්ත විශේෂයෙන් සුරතල් මාස කර්මාන්තයේ හැම ලෝකයට මසුන් අපනයනය කිරීම බොහොම හොඳ තත්ත්වයකට පත් වෙමින් තිබෙනවා. ඊළඟට අපි මේ මල් වගාව ගත්තොත් බොහොම හොඳ තත්ත්වයකට පත් වෙමින් තිබෙනවා. මේ වගේ නව ප්‍රවණතා තවදුරටත් ප්‍රවර්ධනය කරන්න ගෙන යන වැඩපිළිවෙලක් මොකක්ද? ඔව් ඇත්තටම අපේ මහවැලි වල ප්‍රදේශවලත් යම් ප්‍රදේශවල මේ වැඩසටහන සුරතල් මසුන් නැති කිරීම, ඒ වගේම මල් වගාව දේවල් කරනවා. විශේෂයෙන්ම සුරතල් මසුන් නැති කිරීම සම්බන්ධයෙන් අපේ වැලි කන්ද ප්‍රදේශවල නැත්නම් බී කලාපයේ සහ සී කලාපයේ ප්‍රදේශවල ජලජීවි වගා සංවර්ධන අධිකාරියත් මඟ පෙන්වීම සහ උපදෙස් තාක්ෂණික උපදෙස් අනුව අපේ තියෙන සත්ත්ව පාලන අංශයත් වැඩසටහන් කරගෙන මේ වැඩසටහන ගිය වර්ෂයේ වගේම මේ වර්ෂයේත් වැඩසටහන් ක්‍රියාත්මක කරගෙන යනවා. බොහෝ විට අපේ මේ තරුණ ප්‍රජාව මේ සඳහා පුරුදු පුහුණු කරගනිමින් ඔවුන්ට වෙළඳපොළ සකස් කිරීම සඳහා ජලජීවි වගා සංවර්ධන අධිකාරියේ සම්බන්ධීකරණයත් මත අපේ පශු වෛද්‍ය නැත්නම් අපේ පශු වෛද්‍ය දෙපාර්තමේන්තුවල ඉන්න ඒ කණ්ඩායමත් සම්බන්ධ කරගෙන අපේ සත්ත්ව නිෂ්පාදන අංශය නැත්නම් පශු සම්පත් අංශය තියෙනවා. අපේ මහවැලි අධිකාරී අධ්‍යක්ෂකවරිය මැදිහත් වෙලා තරුණ ප්‍රජාවත් සම්බන්ධ කරගෙන ඔවුන්ට දැනුම ලබා දෙමින් කොහොමද මේ වැඩසටහන ක්‍රියාත්මක කරගෙන යන්නේ කියන එකත් එක්ක යනකොට ඔවුන්ට අවශ්‍ය කරන සමහර දේවල් ඔවුන්ගේ යෙදවුම් සඳහා අවශ්‍ය කරන දේවල් මහවැලි අධිකාරිය ලබා දෙමින් මේකත් අතිරේක ආදායමක් අපනයන ආදායම තර කර ගැනීම සඳහා වැඩසටහන් රාශියක් මේ වර්ෂයේත් ක්‍රියාත්මක කරනවා. අද අපි මේ සාකච්ඡාවට ප්‍රධාන වශයෙන් ආසන්නතම හේතුව බවට පත් වෙන හෙට දිනේදී රන්බිම ඉඩම් ඔප්පු ප්‍රදානය ඔප්පු ලක්ෂයක් ප්‍රදානය කිරීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සංකේතාත්මකව ආරම්භ වීමත් එක්ක අපි අවසාන වශයෙන් උත් මම හිතන්නේ ඒ පිළිබඳව අවධානය යොමු කරොත් හොඳයි කියලා හිතනවා ලේකම්තුමිය. මොකද්ද මේ ජනතාවට මෙලෙස ඔප්පු ලබා දීමෙන් ඔවුන්ට ලැබෙන විශේෂ වාසිය ලැබෙන විශේෂ සෙත මොකක්ද කියන එක අපි අවසාන වශයෙන් පැහැදිලි කරනවා. ඇත්තටම මම හිතන්නේ රන්බිම ඔප්පු ලක්ෂයක් ලබා මේ සමාරම්භක අවස්ථාව හෙට දිනේ පැවැත්වෙනවා. මේක අපි මේ වර්ෂයේ අවසානට මේ රන්බිම ඔප්පු ලක්ෂය ලබා දීලා ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඔවුන්ට ලැබෙන මේ ඉඩමේ අයිතිය විශේෂයෙන්ම අවසාන වශයෙන් මේක නීත්‍යානුකූල ලේඛනයක් වෙනවා අතිගරු ජනාධිපතිතුමාගේ අසනෙන් නිකුත් කරන නිසා. ඒතර ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කර ගැනීම සඳහා ඔවුන්ගේ ඉඩමේ අයිතිය ජීවිතයත් එක්ක බද්ධ වෙන නිසා ඉඩමේ අයිතිය ලැබෙනවත් එක්කම ඔවුන් සුරක්ෂිත වෙනකොට ඔවුන් තමන්ගේ කියන හැඟීමෙන් මේ ඉඩමේ ඵලදායීතාවය වැඩි කර ගැනීමට උත්සාහවන්ත වෙනවා. ඒ තුලින් ඔවුන්ගේ ආදායම වැඩි වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ඒ වගේම ඔවුන්ගේ අනාගතයේ සුරක්ෂිත වෙනවන් පස්සේ ඔවුන්ගේ දරු පරපුරට ඔවුන්ගේ දෙවෙනි පරම්පරාවලට මේ අයිතීන් බෙදලා දීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම ඔවුන්ට අවශ්‍යතාවයක් වුණොත් ආයෝජන අවශ්‍යතාවයකට මූල්‍ය අවශ්‍යතාවයකට මේක බැංකුව නැත්නම් මහා බැංකුව අනුමත කරන මූල්‍ය ආයතනයක බැංකු සුරකමක් විදිහට මේක තියාගන්නට පුළුවන්. ඒ වගේම දරුවෙක් පාසලකට දෙන්නට උනත් යවන්නට උනත් සමහරට ඉඩමේ අයිතිය පිළිබඳව අහනවා. මේ සියලු දේවල් වලින් ඔවුන්ගේ අයිතිය සුරක්ෂිත වෙනවා වගේම අපි විශ්වාස කරනවා මේක ඉඩම විශේෂයෙන්ම නිෂ්පාදන ඵලදායීතාවය වැඩි කරලා ආර්ථික ඒකකයක් බවට පත් කරගත්තොත් අනාගතයේ ඔවුන්ගේ සුරක්ෂිත වෙන බව මම විශ්වාස කරනවා. වෙලාව නම් අවසන්. නමුත් කෙටිම පිළිතුරක් ලබා දෙන්න මේ කාරණාවට මෙය සැබවින්ම ලැබිය යුත්තන්ට ලබා දීම සඳහා කටයුතු කරනවා කියන සහතිකයක් මේ මොහොතේ ලබා දෙන්න පුළුවන්. ඒ වගේම කියන්නට අවශ්‍යයි මේක නිවැරදි තේරීම් කරලා ඔවුන්ට විනිවිදභාවයෙන් තමයි අපි සියල්ල ප්‍රදර්ශනය කරලා මේවා කරන්නේ. ඒ වගේම යම්කිසි ගැටලුවක් තවදුරටත් සමහර ලාවට Tamanගේ මහවැලි ප්‍රදේශවල අපේ ගොවි ජනතාව ඉන්නට පුළුවන්. පදිංචි වෙලා ඉන්නවා, වගා කරගෙන ඉන්නවා, කාලාන්තරයක් පසු වෙලා ඉන්නවා. තාමත් ලැබිලා නැහැ කියලා තියෙන නිසා ඒ නිසා ඒ ගැන කනගාටු වෙන්නට එපා, බියවන්නට එපා. අපි ඒ වගේ අයිතිනුත් සනාථ කරලා දෙනවා ඉක්මනින්ම. ඒ සඳහා ඔබගේ අවශ්‍යතාවයක් තිබුණොත් අපේ ඒක කළමනාකරුවන්ට ඒක පැහැදිලි කරලා දෙන්න. එතකොට ඔවුන්ගේ අයිතිවාසිකම් ලබා දීම සඳහා වැඩපිළිවෙලට සම්බන්ධ කරගනි. හොඳයි. ස්තුතිවන්ත වෙනවා මහවැලි කලාප ආශ්‍රිත ඇලවේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්තුමිය චන්ද්‍රහිරත් මැතිණිය කැපීම බබන වෙලා සාකච්ඡා කරනු ලැබුවේ. ස්තුති ආයුබෝවන් ඔබතුමියට. යලිත් අපි හෙට මුණ ගැසෙමු. එතෙක් ඔබට වෙනදා වගේම සුවදායි සුබදායි දවසක් ප්‍රාර්ථනා කරනවා වගේම මේ වෙලාවේ කාලීන අවශ්‍යතාවයක් විදියට ලොවට සාමය උදා වේවා කියන ප්‍රාර්ථනාවත් එක්කයි අපි සමුගන්නේ. නැවත හෙට උදේ හම්බ වෙමු. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න.
වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.